තෙරුවන් සරණයි. බන්ධන සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ ස්කන්ධ සංයුත්තේ ධම්ම කතික වාක්‍යය. මහණෙනි, බුද්ධ ආදී ආර්යයන් නොදක්න සත්පුරුෂ ධර්මෙහි නොහික්මුණු අසෘතවත් පෘථග්ජන රූපේ ආත්ම විසින් දකි. රූපවත් හෝ ආත්මය දකි. ආත්මේ රූපේ දකි. රූපේ හෝ ආත්මේ දකි. මහණෙනි, මේ අසෘතවත් පෘථග්ජන රූප බන්ධනයෙන් බැඳුනේ අභ්‍යන්තර බාහිර බන්ධනයෙන් බැඳුනේ එනම් ඕරම්භාගීය සංයෝජන හා උද්දම්භාගීය සංයෝජනයන්ගෙන් බැඳුනේ සංසාර වර්තයේ නොදක්නේ නිර්වාණ පාරය නොදක්නේ ක්ලේශ බන්ධනයෙන් බැඳුනේ උපදී බැඳුනේ මියේ ඉපදීමක් හා මරණයක් වේ. මේ බන්ධනේ මෙලොවින් පරලොවට යේයයි කියනු ලැබේ. මේ තමයි සිංහල පරිවර්තනය. එතකොට මේ බන්ධන සූත්‍රයේ කතා කරන්නේ මේ අපි රූපයට බැඳිලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි ආත්ම බන්ධනයකට කොටු වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ අපි මාරයට බැඳිලා ඉන්නවා කියලා. මාර බන්ධනයට කොටු වෙලා ඉන්නවා කියලා. මේ බන්ධනයයි මේ රූපේ මමයි කියලා ගත්ත බන්ධනයි. මේ ආත්මේ රූපයයි කියලා ගත්ත දෘෂ්ටිය. ඒතර අපි ඔබට පෙන්නවා මේක දෘෂ්ටියක් කියලා. අපි හිතනවා කියලා. ඔබට මතක ඇත්තේ අපි උපමා කිව්වා. ඇඟිල්ලක් කැපුවොත්, කකුලක් කැපුවොත් අර අපි කියනනේ සුගර් සීනි වැඩි වුණාම අපි දකිනවනේ ගොඩක් වයසට ආයෙත් එහෙම වෙනවා. අතරම ඇඟිල්ලක් කපලා, කකුලක් කපලා, කකුල් දෙකම කපලා අපි දැකලා තියෙනවා අත් දෙකත් අයින් වෙලා. මේ YouTube මාධ්‍යවල දාලා තියෙනවා සමහර අය අත් දෙකත් නැහැ, කකුල් දෙකත් නැහැ. දැන් මේ විදිහට අපි කියන්නේ කොහොමද මේක? මගේ කකුල නැහැ. මගේ ඇඟිල්ලක් නැහැ. මගේ කකුල නැහැ. මගේ කකුල් දෙක නැහැ. මගේ අත් දෙක නැහැ. එතකොට මේ විදිහට අපේ ශරීරයම නැහැ කියන්නේ. ඔහොම අයින් කරොත්. එතකොට මේ ශරීරය නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ සිතුවිල්ල. එතකොට සිත කියලා කොහෙවත් දෙයක් නැහැ. ඇඟ ඇතුලේ කොහෙවත් නැහැ. පනවන්න බෑ. සිත තියෙන තැනක් පනවන්න බෑ. අපි කිව්වා මේ ආයතනවල ඒ ద్వාරවල ප්‍රසාද වීම. තව විදිහකින් කියනවා නම් මේ සෙන්සර්ස් වල ඇස කන දිව නාසය කය මන කියන මේ ස්පාර්ක් වීම. මේ තමයි අර ආයතන පහෙන් එන්නේ වර්ණ ශබ්ද ගන්ධ රස පහස උණුසුම සීතල. මේ තමයි අපිට ඒවා තමයි අපිට ස්පාර්ක් වෙන්නේ අපිට දැනෙන්නේ සෙන්සිටිව් කියන්නේ දැනෙන්නේ. එතකොට අපි මේ ස්පාර්ක් වෙන මේ ප්‍රසාද වෙන. ඒ ප්‍රසාදේ කියන්නේ ඒකටයි. ඒක හොඳට තේරෙනවා දැන් ඉන්න තරුණයෙකුට දැන් ඉන්න ඕනම කෙනෙකුට ස්පාර්ක් වෙනකොට. ප්‍රසාද වෙනකොට ඒක ටිකක් කල්පනා කරනවා. ඒක නිසා අපි ඒක එහෙම කියන්නේ. එතකොට අපිට තේරෙනවා මේ ශබ්ද ඇහෙන්නේ අපිට කන නිසා ඇහෙන්නේ. එතකොට ඇස නිසායි පේන්නේ. නාසය නිසා ගඳ. එතකොට දිව නිසා රස. කය මුළු හංකඩේම මුළු ශරීරයම උණුසුම සීතල සංවේදී. මෙන්න මේ සංවේදී වෙන එක. තව විදිහකින් කියනවා. මේ වචන ගොඩක් විතරයි. හැබැයි අපි මේවා එකට එකතු වෙච්ච එකක් තමයි චිත්තය කියන්නේ. අන්න ඒකට අපි කියනවා මනෝවිඤ්ඤාණය. ඒකට අපි කියනවා සංඛාරා. ඒක තමයි ස්කන්ධය කියන කතාව තියෙන්නේ. වේදනා සංඥා සංකාර. මනසට අරමුණු වෙන්නේ ධම්ම විතරයි. ධම්ම කිව්වේ ස්පර්ශය කිව්වේ මනසට ස්පර්ශ වෙන එකයි. එතනයි වේදනා සංඥා සංකාර. එතනින් අපි දැන ගැනීම. එතකොට ඒකත් කොහෙවත් ඔයම තියෙන එකක් නෙමෙයි.
මේ මොහොතේම අපිට ස්පාර්ක් වෙනකොට දැන් ඇසට ආලෝක හැඩතලයක් වැටෙනකොට ඒක අපි කිව්වොත් පොත කියලා. ඒ පොත කියන්නේ මනෝවිඤ්ඤාණයෙන් අර ඔක්කොම එකතු වුණු එක තමයි පොත කියන්නේ. ඒකෙත් ඔබට දකින්න ලැබෙනවා අර පෙරසිට කඳ පිළිවෙත් දැක්කොත් අර ප්‍රභාස්වර සිත පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට එහෙම නැහැ. දන්නේ නැහැ. සංඛාරා නැහැ. ඊට පස්සේ තමයි මේක පොත මේසේ ඇඳ කියන මේ ශබ්ද මේ රූපයට ශබ්ද එකතු වෙන්නේ. රූප පෙන්නලා ශබ්ද දාන එක නේ උගන්වනවා කියන්නේ. එතකොට ඒව තමයි අපි සිත කියන්නේ ඊට පස්සේ භාවිත කරන්නේ. එතකොට ඒක අපි කියවා මේ ආරෝපණය ඇතුලේ. මේ ට්‍රිලියන් ගානක විශාල ප්‍රමාණයක්. මේ විදිහට ශබ්ද වර්ණ එකතු වෙච්ච තියෙනවා. ඒ ආරෝපණය ඒක නිසයි ආත්මීය දැනීම. එතකොට එතනම අපි දැන් මේ මොහොතේ එකක් සද්දයක් ආවද ඒකට වර්ණෙත් එකතු වෙලායි තියෙන්නේ. අපි ගා අර ෂොට් එකක් වදිනවා කිව්වේ කැමරාවේ ෆොටෝ එකක් ගත්තා. ඒ ෆොටෝ එකේ පින්තූර එක එක විදිහ හැඩතල තියෙනවා. අන්න ඒ වගේ අපි ගන්න ෂොට් එකේ ශබ්දක් තියෙනවා. වර්ණක් තියෙනවා. අම්මා නම් අම්මා කියන ශබ්දය අම්මා කියන හැඩතලේ උණුසුම සීතල සේරම තියෙනවා. අනේ ෂොට් එකක් ගන්න. අම්මා කියන ෂොට් එක. පොත කියන ෂොට් එක. බිත්තිය කියන ෂොට් එක. ඊට පස්සේ ওই විදිහට අන්නාසිය අපල හැම එකම. එතන අපි පින්තූර ගොඩාක් ගන්නවා මේ වගේ ෂොට් එකක් ගන්නකොට පින්තූර ගන්න. එතන ඒක අර රීල් එක අර මුලින්ම කැමරාවේ එක පින්තූරයක් ගත්තේ පස්සේ රීල් එකක් දාලා පින්තූර ගොඩාක් ගත්තා වගේ තමයි. හැරෙන අතර ෂොට් එකක් ගන්නවා වගේ පින්තූර ගොඩාක් ගන්නකොට. එතන ඒ වේගෙන් ගියාම අපිට ප්‍රොජෙක්ටර් එකක් ඔස්සේ ෆිල්ම් එකක් පේනවා. දැන් මේ විදිහට තමයි අපිත් මේ අර මේසේ ඇඳ පුටු ඉර හඳ මේ සේරම අපි ගත්ත මේ සේරම අර වේගයට හසු වෙලා තියෙන ගිනි වලල්ල කැරකෙන ගිනි බෝලේ කැරකෙන බෝලේ කැරකෙන වලල්ලක් වෙනවා. අන්න ඒ වගේ දැන් අපි ආත්මීය ආරෝපණයට ඇවිල්ලා තියෙනවා. ඔක්කොම තියෙනවා දැන් මේ ආරෝපණය ඇතුලේ. ඒක ගිනි වලල්ල වගේ වේගෙන් කැරකෙනවා. එනකොට අර වලල්ලක් පේනවා අපිට. අන්න ඒකට තමයි අපි ආරෝපණය කිව්වේ. ඒක අපි බඹරකටත් උපමා කරා. එතකොට බල ගැන්වෙනවා. එතකොට ඒ නැවත බල ගැන්වෙනවා. එතකොට රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියලා රුප්පණේ වෙනවා. ඒ කියන්නේ ඉද්දෙනවා රුප්පණේ වෙනවා. එතකොට ඒක වේගෙන් සිද්ධ වෙනවා. එතකොට ඒක ස්පාක් වෙනවා ඒකට. එතකොට මහබුත ඇසුරු කරන් තමයි හැදෙන්නේ. චත්තාරෝච මහබුතානං චතුර්ණංච මහබුතානං උපාදාය රූපං කියන එක. එහෙම හැදෙනව උනාට ඒක හැදෙන විදිය කියන්න ඕනේ. එහෙනම් ඒක විදිය රුප්පණේ රුප්පන්තිකෝ ආවසෝ රූපං. උස්නත්තව රුප්පන්තිකෝ ආවස මගද අපි ගන්නනේ අපි ගන්න එතන දන්ත මගද වාසස් අපසිරිපසන ඒ විදිහටම තමයි මැසි මදුරුවන්ගෙන් ඉද්දෙනවා විශ්ණයෙන් ඉද්දෙනවා සීතලෙන් ඉද්දෙනවා උණුසුමෙන් ඉද්දෙනවා ආලෝක වර්ණ ගන්ධ රස වල සියල්ලගෙම ඉද්දෙනවා කියන්නේ ස්පාක් වෙනවා වචන අපි පාළේ පැහැදිලි කරන බුදුන් වහන්සේම කජ්ජනීය සූත්‍රය කොහොමද මේක ස්පාක් වෙන්නේ කොහොමද මේක රුප්පණේ වෙන්නේ කියලා. එතකොට ඒ නිසා තමයි මේ වේගෙන් එතකොට අර ෆොටෝ ටික වදිනවා. ඒ වේගෙන් ස්පාක් වෙනවා. මොකක් හරි දැන් අපිට මේ මොහොතේ ශබ්දයක් ඇහුනොත් ඒකට අර ආරෝපණයේ ඇතුලේ අර ගිනි වලල්ලනේ අපිට දැන් පේන්නේ. ගිනි බෝල නෙමෙයිනේ. ඒතර වලල්ල කියන්නේ ඔක්කොම දැන් තියෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? ශබ්දයක් ආවොත් අර වලල්ල ආලෝකයේ පේනා වගේ තමයි. ඒ ශබ්දෙට තියෙන වර්ණත් එනවා. ආරෝපණය කියේ ඒකයි ආත්මීය ආරෝපණය. සේරම තියෙනවා වගේ අපිට දැනෙන එක. ඔන්න ඔය විදිහටයි එන්නේ. රූපං රූපත්තාය සංකතං අபிසංකාරෝති. සංචේතන සූත්‍රවලදී පැහැදිලි කරා. ඔබටත් අහන්න ලැබෙයි. එතකොට අපි සූත්‍ර විශාල ප්‍රමාණයක් මේ විදිහට මේ සිත හැදෙන හැටිම තමයි දිගටම පැහැදිලි කරේ. එතකොට රූප රූපත්තය සංකතං අபிසංකාරෝති කියන්නේ රූපේ දෙයක් බවට පත් වෙන්නේ නැවත අර වේගෙන් කැරකෙන නිසා. ගිනි බෝලේ කැරකෙන ගිනි වලල්ල පේනවා. අනිත් වගේ මේකේ දැන් ගිනි බෝලයක් නෙමෙයි. ඒ උපමාවනේ මෙතන ශබ්ද වර්ණ ඒ හැම එකදීම ෂොට් එකක් අරගෙන. ඒ කියන්නේ මේසේ පුටුව ඇඳ. එතකොට ඒ වේගෙන් කැරකෙනවා දැන් මෙහෙම. ඒක වේගය නිසාම ආරෝපණයක් වෙනවා අපිට ඒක ආලෝක හැඩතලයක් වගේ. ඒක තමයි උපමාව ගිනි වලල්ලේ. නමුත් දැන් මෙතනදී ඒ වේගය නිසා අපිට චිත්ත ආරෝපණයක් කරනවා. අපි කියන චුම්බක ආරෝපණේ. අර වේගෙන් අතුල්ලනකොට චුම්බකයේ ස්වභාවයෙන්. අයකට ගලද වේගෙන් අතුල්නකොට රත් වෙන්නේ. එතකොට ඒකට විද්‍යුත් ආරෝපණ, චුම්බක ආරෝපණ මෙහෙම අපි නම් දානවා. මෙන්න මේක තමයි ඇත්තටම සිත හැදෙන හැටි. දැන් ඒ කියන්නේ අපි මේ මොහොතේ දකින්නකොට පොත කියලා මේ පෙරමතකය කියලා එහෙම අපි කතා කරන්නේ මූලික මේක එහෙම ගැඹුරට යන්නේ නැතුව සරලව එහෙම තමයි කියන්නේ. නමුත් ඒකේ තියෙන තේරුම පැහැදිලි කරේ. ඒ කියන්නේ මේක අතීතේ එකක් නෙමෙයි. මේ මොහොතේ දකින්න එක මේ මොහොතේ වර්තමාන සිතක්. ඒතර අතීතේ ගිහිල්ලා ඉවරයි. ඒ අතීත සිත නෙමෙයි මේ. මේ මොහොතේ වර්තමාන සිත. අර ගිනි වලල්ලෙන් තමයි මේක පේන්නේ.
දැන් ඒ ආරෝපණය ඇතුළේ මේ මොහොතේ දැක්කේ මොකද්ද? ඒක මේ මොහොතේ මෙනේ ඔක්කොම. අපි ඒකයි අපිට ආත්මීය දැනීමක් තියෙනවා. අපි ඉන්න බවට දැනෙනවා. අපිට මේ සේරම පේනවා. ඇහෙනවා, දැනෙනවා. කොහොමද ආර්යයන් වහන්සේ නැහැ කියන්නේ? මේ අපිට පේනවනේ. අර හැමෝම කියනවා. ඒකට හේතුව ඕකයි. ඒ දැනෙනවා. දැන් සද්දයක් අහනොත් මේ පොල් කිච්චකේ සද්දයක්, මේක ලියනෙක්ගේ සද්දයක්. මෙන්න අපිට රූප ශබ්ද තියෙනවා. ශබ්ද වලට නම් තියෙනවා. ඒතර අපිට ඒවට රූපක් තියෙනවා. රූප නාම එකතු වෙලා තියෙනවා. අනනාමීය රූපයක් තමයි චිත්තයක් කියන්නේ. වෙන් කරන්න බෑ. ඒකේ ශබ්දක් තියෙනවා, වර්ණක් තියෙනවා. නාමීය රූපයක් තමයි චිත්තයක් කියන්නේ. එතකොට අපිට දැන් පැහැදිලි. සිත කියන්නේ කවුරු හරි කෝල් එකක් දීලා අන්නාසි කිව්වොත් අපිට අන්නාසි රූපයක්ම වෙනවා. එහෙනම් නාමීය රූපයක් තමයි චිත්තයක්. දැන් අපි අසුරු කරන්නේ ඒක තමයි ආත්මීය දැනීම. එහෙනම් අපිට මේ දැනෙන්නේ. අපි ඉන්නවා. ඒ ඔක්කොම ඇවිල්ලා ඇඟ ඇතුලේ කතාවක් නෙමෙයි එතකොට. ඒක ඇවිල්ලා මනෝවිඤ්ඤාණේ. මනෝවිඤ්ඤාණේ කියලා දෙයක්වත් කොහෙවත් නැහැ. ඒකත් ඒ මොහොතේමයි. පොත කියලා දැනගන්නේ ඒ මොහොතේමයි. එතකොට එන්නේ ආලෝක හැඩතලයක් අපි කියන්නේ පොතක්. ඔන්න දැන් රැවටීම හොඳට පේනවා. විඥාන මායාව. තියනවා කියලා ගත් එකම විඥාන මායාව. පොත තියෙනවා. නමුත් තව શબ્දයක් දැම්මේ. શબ્දයක් දාලා වර්ණ හැඩතලයක් දුන්නේ. ඊට පස්සේ අපි ඒක වටිනාකමක් දෙයක් කරගත්තා. එතකොට අපිට වටින දෙයක් තියෙනවා. ආත්මීය දැනීම. ඉතින් මේක ඇත්තටම දෘෂ්ටියක්. එහෙම අපි මේ ඔය කියන වචන එකක්වත් කොහෙවත් නැහැනේ. අඹ ගහ කියන්නේ අඹ ගහ කියලා, නුග ගහ කියන්නේ නුග ගහ කියලා. ඒ වගේ දේව අපිනේ කියන්නේ. එතකොට ඒක දෘෂ්ටියක්. ඒ කියන්නේ සිතුවිල්ල. ශබ්දයක්. ඔය කොහොම කිව්වත් හරි. ශබ්දය කියන්නේම ඇත්තටම වේගයක්. ඒක තව ටිකක් ගැඹුරට ගියාමයි දැනෙන්න ගන්න. ඒක හොඳින් ධාතු මනසකාරය. හොඳින් තියෙන්න ඕනේ ඒක. එතකොට අපි ඒව පැහැදිලි කරනවා අභිඥා දේශනාවල. ශබ්දය කියන්නේ වේගයක් කියලා. අපි ඒක සරල ගමු. අපි වැඩි මේක කතාව හොඳින් පැහැදිලි කරගන්න ඕනේ. මේ සූත්‍රයට අනුගත කරගන්න ඕනේ. එතකොට අපි හිතනවා මේ රූපේ මමයි කියලා. අපි කිව්වේ කෙනෙක්ද නැහැ. අපි කියලා කියන වචනේ පවා භාෂාව. භාෂාවම මායාව. විඥාන මායාව. මොකද මේ භාෂාවේ තියෙන නාම රූප. නාම රූප තියෙන නිසානේ විඥානේ මායාව වෙන්නේ. නාම රූප නැතුව විඥානයක් නැහැ. අනේ අවබෝධයෙන් දකින්න. ඒතර අපි කියන හැම වචනයක්ම විඥාන දැන ගැනීමකින් එන්නේ. එන එකේ නාම රූප තියෙනවා. විතක්කයක් තියෙනවා කියන්නේත් ඒකමයි. දෙයක් කියලා ගත්තනේ. භාෂාවේ දෙයක් තියෙනවා. දෙයක් තියෙන නිසා භාෂාව හසුරවන්නේ. එම් භාෂාව හැමසෙම දෙයක් නිරූපණය කරනවා. අපි මේ භාෂාව භාවිතා කරනවා මේ සත්‍ය අවබෝධ කරගන්න. ඒ කියන්නේ විඥාන මායාව අවබෝධ කරගන්න. මානසිකාරයම අවබෝධ කරගන්න භාවිතා කරනවා. ඒකට හේතුවක් තියෙනවා. අපි හිතන විදිහට හිතනවා කියලා අපි මච්චුදේශ සූත්‍රයෙන් පෙන්නනවා. අපි හිතන විදිහට හිතෙනවා. අපි හොඳයි කියලා හිතුවත් හොඳයි කියලා හිතනවා. නරකයි කියලා හිතුවොත් නරකයි කියලා හිතනවා. වටිනවා කියලා හිතුවොත් අන්න ඒ විදිහට තමයි වටිනාකමත් අපිට එන්නේ. ඇත්තටම හිතනවා කියන එක එතකොට හිතක් කියලා තියෙනවද කියලා අහයි. ඇත්තට මෙතන අර ස්වභාවයනේ මේක අර ගිනි වලල්ල වේගෙන් කරකින එක. මේක වෙන්නේ ඇත්තටම ස්පාක් ගොඩාක් නිසානේ ප්‍රතිකම්පන ගොඩක් නිසා හිතේ. ඒ શબ્දේ දෙයක් බවට පත් වෙන්නේ බල ගැන්වෙන්නේ. ඒ රූපෙම නැවත නැවත වැටෙනකොට ඒ රූපේ තියෙනවා වගේ දැනෙන්නේ. ඒ වගේ අපි තියෙනවා කියලා හිතුවොත් තියෙනවා වගේ දැනෙනවා. නෑ කියලා හිතුවොත් නෑ කියලා දැනෙනවා. මොකද මේ සිත හැදිලා තියෙන්නේ එහෙම ගොඩාක් රූපරාමු ඇවිල්ලයි. ශබ්ද රූපත් එහෙමයි, වර්ණ රූපත් එහෙමයි, ගන්ධ රූපත් එහෙමයි, රස රූපත් එහෙමයි, පොට්ටබ්බ රූපත් එහෙමයි. ඒ කියන්නේ අර වලල්ලේ අපි කියන්නේ මනෝවිඤ්ඤාණ. ඒතර ශබ්ද රූපත් එහෙමයි කියනකොට ඒ කියන්නේ අර වලල්ලේ නැහැ මේ ශබ්දද වර්ණද කියන එකක්. වලල්ලේ ඇත්තම තියෙන්නේ දෙයක්. පොතක්, මේසයක්, ඇඳක්. අර ස්පාක් වෙනවා කිය වෙන වෙනම ස්පාක් වෙන එක වෙනයි. එතකොට ඒව එකතු වෙලා ස්පාක් වෙන එක වෙනයි. ඒකයි රූපං රූපත්තය සංකතං අபிසංකර සංකාර සංකාරත්තය සංකතං අபிසංකාරොත් හැම දෙයක්ම නැවත නැවත ස්පාක් වෙනවා. මනසට එන දැන් පොත කියන අරමුණත් නැවත නැවත වෙනස් වෙවි අපිට හිතෙනවා. ඒ පොත හොඳයි නරකයි. ඔය හිතනවා කියන්නේ මේ අර වෙනස් වීම විපරිණාමය. සංකාර සංකත දේවල් සකස් වෙන දේවල් නැවත නැවත සකස් වෙවි තියෙන එක. ඒ ස්වභාවය තමයි විපරිණාම ස්වභාවය. තිතියක් නැහැ. තිතත් අන්න තත්තම් පඤ්ඤායති. ඇති වෙන නැති වෙන ප්‍රවාහ වේගය නිසා තමයි අපි තියෙන වගේ දැනෙන්නේ. ස්පාක් යන වේගය නිසා තියෙන දෙයක් නෑ ඒතර කොහෙවත්. අපිට මේ ඔක්කොම නිශ්චලයි තියෙන වගේ දැනෙන්නේ. එහෙම දෙයක් නෑ මේක වේගයක් තුල අපේ ඇත්තටම අපි කතා කරන මේ චිත්තය ඇතුලේ මේ සේරම තියෙනවා කියන සිතුවිල්ල තියෙන්නේ.
නැත්තම් ගහ එක දවසින් දිරන්නේ ගහ දිගටම හැම මොහොතෙම දිරන. ඒ කියන්නේ හැම මොහොතෙම රූප වෙනස් වෙනවා. බාහිරත් එහෙමයි සිතත් එහෙමයි ඇදලා තියෙන්නේ. ඒ විදිහම සිතේ ස්වභාවය ඒකමයි. පවතින්නේ නැහැ එකක්වත්. එතකොට මේ අපි හිතනවා කියන එකත් එතකොට සිතුවිල්ල කියන එකත් ඇවිල්ලා අර ශබ්ද වර්ණ ගන්ධ කියන ඒන ස්පාක් එකේම තවත් ස්පාක්යක්. ඒකෙන් අපි කරලා තියෙන්නේ මොකද්ද? අපි දැන් මේ කයයි කියලා හිතනවා අපි. අපි කියලා ඉන්නවා. ඒ අපි ඉන්නේ මේ කයයි කියලා. කණ්ණාඩියෙන් දැකපු රූපේ අපි දැකලා නැහැනේ. අපේ ඇස් දෙක ගලවලා ඉස්සරහෙන් අපිට බලන්න බෑනේ. අපි දකින්නේ කණ්ණාඩියකින්. එතකොට කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බයක්. ඇත්තටම අපි ප්‍රතිබිම්බයක් තමයි අපි කියලා හිතන් ඉන්නේ. එතකොට ඒකම තමයි බලගැන් වෙලා තියෙන්නේ. නැවත ඒ රූප ඒකම අර ස්පාක් වෙනවා. එතකොට අපි ඉන්නවා. මේ කය මේ රූපේ තමයි මගේ. මේ ඉන්නේ මම අර කණ්ණාඩියෙන් දැකපු රූපේ තමයි දැන් මේ හිතාගෙන ඉන්නේ. එතකොට අපි ඒක වැඩ කරනවා. දැන් ඇවිදිනකොට අපි ඇවිදිනවා කියලා අපි හිතනවා. දැන් උදේට කොණ්ඩේ පීරනවා කණ්ණාඩිය ගාවට ගිහිලා ඔය ඔෆිස් එහෙම යනකොට වැඩ කරනකොට ඔබ දන්නවා. ඔබ හොඳ ඇඳුමක් අඳගෙන කහ පාට බ්ලවුස් එකයි රතු පාට සායයි ඊට පස්සේ හොඳට කොණ්ඩේ ඒ විදිහට සකස් කරගෙන දැන් ඊට පස්සේ ඔබ කණ්ණාඩියෙන් දකින්න ඔබේ රූපේ කහ පාට බ්ලවුස් එකයි රතු පාට සායයි ওই විදිහට ඊට පස්සේ ඔබ ඇවිදින්නේ ඔබ හිතාගෙන ඔබ හිතනවා දැන් මෙහෙම මේ ලස්සනට පේනවා ඇති කියලා හිතාගෙන ඇවිදිනවා අනිත් අය මන් දිහා බලනවා කියලා හිතාගෙන ඇවිදිනවා මම කියලා කෙනෙක් ඉන්නවා දැන් මේ කය තමයි මම ඊට පස්සේ දැන් මේක වහලා තියෙන කහ පාට උදට යට රතු පාට ඊට පස්සේ දැන් මේ කොණ්ඩේ හැම ලස්සන දැන් මම ලස්සනයි කියලා කන්නඩිය බලලා හිතා ගන්නවා ආ ලස්සනයි කියලා හිතුවම ලස්සනයි කියලා හිතෙනවා ඒක තමයි කිව්වේ ඊට පස්සේ ඇවිදිනවා දැන් ඔෆිස් යනවා හැමෝම දැන් බලන ආඩම්බරෙන් යන්නේ මාන්නෙන් අයියේ අතර තියෙන දැන් අනිත් ඇයට වැඩිය මම ලස්සනයි අන්න වටිනාකම මිම්ම මාන්නයක් තියෙනවා අයි දෙයක් තියෙනවනේ මම කියලා කෙනෙක් ඉන්නවනේ ඒකනේ සමුදේ කියන්නේ දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒකට ඇලෙනවා ගැටෙනවා රාග දේශ මොහ තියෙනවා. අනේ සිතුවිලි වල ඒ රාග දේශ මොහ තියෙනවා එතකොට. අන්න එතන කර්මපතේ තියෙනවා. අයත් රැවටිලා ඉන්නේ. මේ රැවටිලා ඉන්න කෙනා ගැනයි කියන්නේ. හැම ධර්ම අවබෝධ වුණු කෙනත් ওই විදිහටම කටයුතු කරන්න පුළුවන්. හැබැයි රැවටෙන්නේ නැතුව. දැනගෙන. අන්න යාට කර්මපතේ අරතරන් බලපාන්නේ. හැබැයි යා හොඳටම අවබෝධයටපත් වුණොත් යාට කර්මපතේම මිදිලා හේතුඵල ධම දකිනවා. ඔන්න ඔතන වටිනා තැනක්. දැන් මේ සූත්‍රය තුළ පෙන්නන්නේ බන්ධනය වෙන හැටි. රූපේට අපි බැඳිලා ඉන්නවා කියන්නේ. අපි රූපේ කියලා හිතන් ඉන්න එක. මම රූපේ කියලා හිතන එක. මේක තමයි බන්ධන සූත්‍රයේ පෙන්නන කාරණේ. මහණෙනි බුද්ධ ආදී ආර්ය නොදක්නේ ආර්ය ධර්මයේ අදක්ෂ කියලා වෙන මෙතනදී මේ ආර්ය ධර්මය කියන්නේ කොහොමද? බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් ඒක අනාර්ය ධර්මයි. බාහිර දෙයක් නැති බව දැක්කොත් මේ සිතුවිල්ලක් කියලා දැක්කොත් අනේක ආර්ය ධර්මයි. તો නාම රූප කියන්නේ සිතුවිල්ලයි. නාම රූප වල රැවටීමයි අනාර්ය ධර්ම. නාම රූප වල නොරැවටීම ඒ අවබෝධය තමයි සත්‍ය දකින්න එක තමයි ආර්ය ධර්ම. බාහිර දෙයක් කියලා ගත්තොත් තව විදිහකින් කියනවා නම් අනාත්ම ධර්ම. පෘථග්ජන අවිද්‍යා භූමිය උම්මන්තක භූමිය. බාහිර දෙයක් නැති බව දැක්කොත් අන්න සම්මා දිට්ඨි භූමිය ඒ දිට්ඨිය දෙයක් නැති බව දකිනවා. අනේතන අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිතයි. එතනයි සම්මා දිට්ඨිය එතනයි දර්ශනයේ සත්‍ය දකින්නවා යථාභූත ඥානිය තියෙනවා අන්න එතනයි ආර්ය භූමිය. ආර්ය භූමියේ නාම රූප නැහැ. ඒ කියන්නේ දෙයක් කියලා පැනවීමක් නැහැ. දෙයක් නැති බව දැකීමයි ආර්ය භූමිය. එතකොට මෙතන සූත්‍රයේදී අපි පොඩ්ඩක් බැලුවොත් දැන් මෙතන අපි තේරුම කියපු විදිහටම මහණෙනි බුද්ධ ආදී ආර්යයන් නොදක්නේ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ නොහික්මුණු සත් එයා අසෘතවත් පෘථග්ජන දැන් ඒ අසෘතවත් පෘථග්ජන සෘතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ අසා දැනගත් ඒ කියන්නේ සුතමේ ඥානෙ තියෙන කෙනා සත්‍ය දන්න කෙනාට අසෘතවත් කියන්නේ සත්‍ය නොදන්න එතකොට අසෘතවත් පෘථග්ජන එයා මොකද එයා හිතන ආකාරයේ සාමාන්‍ය මේ ධර්මයේ නොදන්න කෙනාගේ ස්වභාවය තමයි රූපේ ආත්ම විදියට හිතන්නේ ආත්මය තුළ රූපයක් තියෙනවා කියලා හිතනවා රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා. මේ ශරීරය තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා. නැත්තම් අතර මේ ධර්මයේ ආකාර දෙකකට මෙතන පැහැදිලි කරන්න පුළුවන්. දෙයක් කියලා දැන් ධර්මයේ දන්න කෙනා දන්නවා දෙයක් කියලා දැක්කොත් එතනමයි ආත්මය තියෙන්නේ. දෙයක් කියලා දකින නිසා මම මේ ශරීරය දෙයක් කියලා දකින නිසා මේ ආත්මය කියලා හිතන්නේ. සාමාන්‍යයෙන් මේ මුකුත් නොදන්න කෙනා හිතන්නේ මේ ශරීරය තමයි ආත්මය කියලා. හැබැයි ඇත්තටම එයා මේසි පුටු ඇඳන් පවා තියනවා කියලා ගත්තොත් එතනත් ආත්මයම තමයි තියෙන්නේ.
ඒක ධර්මයත් එක්ක තියෙන්නේ. ඒක ධර්මය නොදන්න කෙනා කියන්නේ හැමදේම තියනවා කියලා හිතීමයි ඇත්තටම ආත්ම ස්වභාවය. ඉතින් ඒක වැඩියෙන්ම ප්‍රකට වෙන්නේ මේ අසෘත පෘථග්ජන කෙනාට මේ ශරීරය ආත්මය කියලා හිතන එක. හැබැයි මේසපුටු ඇඳන් තියනවා කියලා ගත්තත් ඒත් තියෙනවා. එන එක දකින්න කෙනෙක් ඉන්නවා. ඒත් අර ඒ නේතා ඒතම් මම ඒතෝ හමස්මි. මම මගේ ආත්මය කියන එක තියෙනවා ගැට ගැහිලා. අය ඒක මගේනේ. මේසෙ තියෙනවා. මේසෙ මම දකිනවා. ඒතර මම ඉන්නවා. මම තමයි මේ ශරීරේ. එතකොට මට පේනවා අර තියෙන මේසෙ. එතකොට මේ මේසෙ මගේ මේ ශරීරේ පණවන ශරීරයට. ඊට පස්සේ කියනවා ඒ එතකොට ආත්මයක් එතකොට තියෙනවා ශරීරේ. ඒව ඔක්කොම තියෙන. මේ පණව ගැනීමක්. අර බල ගැනීමක් අර. මේ ආත්මයක් කතාවක් හැදිලා තියෙනවා. අතරම එහෙම දෙයක් නෑ නේද? ඔබට හොඳට දැන් වැටහෙනවා නේ මේ ධර්මයේ පැහැදිලි කරනකොට. අපි හිතන දැන් අපි අර කියව ඇඟිල්ලක් කපනවා, කකුලක් කපනවා, කකුල් දෙකම කකනවා, අත් දෙකම කැපුවොත් එතකොට මම කොහෙද? දැන් මම හිතනවා එක. සිතුවිල්ලයි මම කියන්නේ. එතකොට ඒ වුණාට දැන් අපි හිතන්නේ කොහොමද? මේ අත් දෙක තමයි මගේ. මේ මම කියලා මේ ශරීරය තමයි හිතන්නේ. අතරම ශරීරය මම කියලා හිතන එකක් තියෙන්නේ. හැබැයි අපි එහෙම මම කියලා රැවටෙනවනේ මේ ධර්මය නොදන්න කෙනා. මේ මමයි කියලානේ හැම ඇවිදින්නේ මම. කතා කරන්නේ මම. මේ කන්නේ මම. කන්නේ මම කියන්නේ ඇත්තටම සිතුවිල්ලක් කියලා හොඳටම තේරෙනවා. මොකද කටට දාන්නේ, බඩට යන්නේ, පිටිපස්සෙන් එළියට යනවා. දැන් හිතනවනේ කන්නේ මම කියලා. හිතනවා මිසක් දැන් කට දන්නවද නැහැ. බඩ දන්නවද? ආමාශය දන්නවද? ඒත් නැහැ. අපිත් හිතනවා දැන් මම කෑවා කියලා. ඒත් සිතුවිල්ලක් තමයි බලනකොට තියෙන්නේ. හිතලා තියෙන්නේ මම බඩගිනි කියලාත් හිතනවා. කෑවා කියලාත් හිතනවා. අර අපි කියන්නේ දැන් අපි කරන දෙයක් තියෙන ඔබ ඒක නිතරම අහනවා. අපි කෑවයි කියලා හිතා ගන්න එක. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම කට දාලා නැහැ, බඩට ගිහිලා නැහැ, එළියට ගිහිල්ලත් නැහැ. ඒ වුණාට අපි හිතන් ඉන්නවා දැන් වැඩේ. වෙනද අනිත් අය වගේම හිතන් ඉන්නවා කාලය කියලා. ඒක හරි පුදුම කතාවක් කියලා හිතේ. ඔව් ඒ හරි පුදුමයි. හැබැයි අපි ඒ සමහරකට එක වෙලයි වරදයි. අපි ගොඩක් කලාවට එක වෙලයි වරදයි. බොහොම එහෙම ඉඳලා හිටලා තමයි සාමාන්‍යයෙන් දෙවේලකට. අපි හිතලම කරන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. දැන් අපි එහෙම පුරුදු වෙලා නැහැ. අපි අර පුරුද්දටනේ කන්නේ. අපි පුරුද්දට දත් මදින්නේ. අපි පුරුද්දට කොණ්ඩේ පීරන්නේ. අපි පුරුද්දට ඇවිදින්නේ. අපි පුරුදු විලාසිතා විදියට තමයි අඳින්නේ පළඳින්නේ. ඒතර ඔක්කොම තියෙන අර නැවත නැවත අර අபிසංකරණේ පුරුද්දක් තියෙන. අපි අර සිතුවිල්ලක් අපි මෙතන මේන්ටේන් කරන්නේ. ඒ කියන්නේ අපි හසුරවන්නේ සිතුවිල්ලක්. මේ මමයි කියලා හිතන එක. ඊට පස්සේ මම ලස්සනයි කියලා හිතන එක. මේ විදියට නැන්දොත් හොඳයි කියලා හිතන එක. ඊට පස්සේ වටිනවා කියලා හිතන එක. ඔක්කොම සිතුවිල්ලක් මේ වල තියෙන්නේ. අපි සිතේ වහලෙක් එතකොට. සිතේම වහලෙක් බවට පත් වෙනවා මේ ධර්මය දකිනකොට. ඒක හොඳට පේන ගන්න. මෙන්න මේ තමයි සත්‍යය. එතකොට දැන් මෙතන එතකොට සූත්‍රය තුල පෙන්නනවා ඒ කාරණේ. අසුතවා භික්ඛවේ පෘ탁ජනෝ අරියාණං අදස්සාවි. ආර්ය ධම්මේසු. දැන් අරියාණං අදස්සාවි. එතකොට ආර්ය ධම්මේසු අකෝවිදෝ. ආර්ය ධම්මෝ අවිනීතෝ. මේ ධර්මය දන්නේ නැති කෙනා. ආර්ය ධර්මයට අදස්ස කෙනා. සප්පුරිස ධම්මෝ අවිනීතෝ රූපං අත්තතෝ සමනුප්පස. රූපේ ආත්මය කියලා හිතනවා. රූපවත්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං අයං උච්චති භික්ඛවේ අස්සතව පෘථග්ජනෝ රූපකන්ද රූප උපාදානස්කන්ධ. එතකොට රූපකන්ද දැන් සන්තර බාහිර දැන් උතර ගන්නවා බාහිර බන්ධනයක්. එතකොට ඒ වචනයෙන්ම තියෙනවා සන්තර බාහිර බන්ධන බද්දෝ අතීත දැන් අතීර දස්සී අපාර දස්සී බද්දෝ ජායති බද්දෝ මීයති බද්දෝ අසමා ලෝකා පරං ලෝකං ගච්ඡති. ඔන්න ඔය වචනේ තමයි අතරම අපි පැහැදිලි කරේ. මේ ඊටම වටිනවා මේ ටික. අතර මේක මනාකොට පිරිසිදුවට තියෙනවා. දැන් තේරුම් බැලුවත් අතරම එතන ලොකු අපිට හොඳට අපිට පේනවා ඒකේ ගැළපීමක් තියෙනවා. එතන ඊටම වටිනවා. ඔබ මේක සූත්‍රයෙන් දැක්කත් ඔබට මේ කියන දේ ඍජුවම පැහැදිලි වෙනවා. හැබැයි මේක ධර්මයේ දැක්කොත් තමයි අර ටික පේන්නේ. මේ අපි ආත්මය කියලා මේ ශරීරය කියලා හිතන එක එහෙම දෙයක් නැති බව දකින්න නම් ධර්මයේ දකින්න තියෙනවා. ධර්මයේ දකින්න කෙනාට තමයි ඒ සත්‍ය පේන්නේ. එතකොට රූපේ ආත්මයේ ඇතයි ආත්මයේ රූපේ ඇතයි කියලා හිතන එක තමයි අර
රූපං අත්තතෝ සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්මින් වා අත්තානං සමනුප්පස්සති කියලා කියන්නේ. රූපං රූපස්මින් වා අත්තානං අයං උච්චති භික්ඛවේ අසුතවා පුතග්ජනෝ රූප බන්ධෝ අනබද්ධෝ රූප බන්ධන බද්ධෝ කියලා කිව්වේ ඔන්න ඒ නිසයි රූප බන්ධණයෙන් බැඳුනේ අභ්‍යන්තර බාහිර බන්ධණයෙන් බැඳුනේ කියලා කිව්වේ අන්න ඒ නිසයි රූප බන්ධන බද්ධෝ සන්තර බාහිර බන්ධන බද්ධෝ එතකොට අතීර දස්සී අපරාදෙස්සි ඒ කියන්නේ අජ්‍යත බහිද්දා කියලා අභ්‍යන්තර අන්තයෙන් බැඳිලා බාහිර අන්තයෙන් බැඳිලා අසුත පුතග්ජනෝ රූප බන්ධන බන්ධෝ සන්තර බාහිර අජ්‍යත් කියන එක බන්ධන බද්ධෝ කියන එක ඊට පස්සේ අභ්‍යන්තරයෙන් බැඳලා මෙතන කියනවා රූප බන්ධනයෙන් බැඳුනේ අසුත පෘථග්ජන තෙමේ රූප බන්ධනයෙන් බැඳුනේ අභ්‍යන්තර බාහිර බන්ධනයෙන් බැඳුනේ සංසාර වර්තේ නොදක්නේ අන්නේ කෙනා. දැන් එතකොට මෙතන තේරුම ලියනකොට වරහන් ඇතුලේ ලියලා තියෙනවා මේ සංසාර බන්ධනය කියන එකට ඕරම් භාගයේ සංයෝජන උද්දම් භාගයේ සංයෝජන මේ බන්ධනයෙන් බැඳුනේ කියලා. එතකොට ඔබ දන්නවා දැන් ඕරම් භාගයේ සංයෝජන කියන්නේ සක්කාය දෘෂ්ටි. සක්කාය දිට්ඨිය කියන්නේ මේ තියනවා කියලා ගත්ත එකමයි. එතකොට සක්කාය සත් කියන්නේ තියනවා. කාය කියන්නේ මේ ගොඩ දෘෂ්ටියක්. එතකොට ඉර තියනවා, හඳ තියනවා, පුතා ඉන්නවා, දරුවෝ ඉන්නවා, අඹ ගහ, නා ගහ, නුග ගහ, ගෙවල් මේ හැම එකම අපි චිත්තයක් ඇසුර ගන්න. ශබ්දයක්, වර්ණයක්. ඒ ශබ්ද වර්ණ කියන්නේ සිතුවිල්ල. අපි හිතනවා මේක අඹ ගහ, මේක මාර ගහ, මේක නා ගහ. අපි කියනවා මේක පොත, මේසේ ඇඳ. අතර මෙතන විදේශිකයෙක් හිටියොත් එයා ඉංග්‍රීසි භාෂාවෙන් ටේබල්, චෙයා එහෙම කියන්නේ. චයින භාෂාව කතා කරන කෙනෙක් හිටියොත් ඔව් චීන භාෂාවෙන් චින් චින් ගාලා ඒ ශබ්ද ටික දානවා. දමිළ භාෂාවෙන් කතා කරන කෙනෙක් හිටියොත් ඔව් දමිළ භාෂාවේ ශබ්ද ටික දානවා. හැබැයි ඇත්තට මේ එකක්වත් ඇත්ත නෙමෙයි. මේක පුටුවක්ද? එහෙනම් කොහොමද තව කෙනෙක් තව ශබ්දයක් දාන්නේ මේක චයා කියලා. ඒතර අපි කතා කරන භාෂාවම සත්‍යක් නෙමෙයි. පරම සත්‍යක් නෙමෙයි. ඒක අපිට දැන් වැටහෙනවා. එතකොට අපි දන්නවා දැන් අපි කියන ඒවා ඇත්ත නෙමෙයි කියලා. ඒවා ඇත්තටම එතකොට සම්මුති ප්‍රඥප්ති කියලා අපි කියනවා නේ. අපි දාගත්තේ ඒවා. ඒවා සත්‍යක් නෙමෙයි. ඇත්තටම මෙතන අර පුංචි කාලේ අපි ඉපදෙනකොට අපි කොතනද ඉන්නේ? එතන ඉංග්‍රීසි භාෂාව නම් ඇමරිකාව නම් හිටියේ ඒ શબ્ද ටික තියෙනවා. ඒ වගේම චීනේ හිටියා නම් ඒ શબ્ද ටික, ලංකාවේ ඒ શબ્ද ටික, ඒ වගේ කැලේ හිටියා නම් ඒ හූ කියන අර තාසන් වගේ ඒ වැඩි ඒ શબ્ද පවා තියෙනවා. සත්තුන්ගේ શબ્ද. මොන හරි શબ્දයක් එතන වර්ණයක් තියෙනවනේ ඒක එකතු වෙන එක තමයි චිත්ත නියාම. ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ ඔන්න ඕක. වාහින්නේ, පායන්නේ, සේරම ඒ නියාම ධර්ම. සබා දහමක් විදියට. ඒ සබා දහම විදියටම තමයි එතකොට මේ සිත හැදෙන එකත් ශබ්ද වර්ණ එකතු වෙලා චිත්තයක් කියන එක හැදෙන මේ සෙන්සස් වල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ අසකන තියෙන නිසානේ වර්ණට ස්පාර්ක් වෙනවනේ ශබ්දෙට ස්පාර්ක් එක වේගය නිසාම එකට එකතු වෙලා ස්පාර්ක් වෙනවා අන්න මනෝ විඤ්ඤාණ. පොත අර රූපේ මොකද්ද? ශබ්දේ මොකද්ද? පොත කියලා ඒක එකතු වුණා. ඇපල්. එතකොට අර රූපේ මොකද්ද? ශබ්දේ මොකද්ද? ඒක එකතු වුණා. මේ කොහෙද උනේ? කොහෙවත් වෙච්ච එකද? කොහෙවත් වෙච්ච එකක් නෙමෙයි. කොහොමද මේක අර සිරස අල්ලනවා වගේ, දෙරණ අල්ලනවා වගේ, හිරු අල්ලනවා වගේ. මේක තැනක් නෑ. තැනක් නෑ මේකට පනවන්න බෑ. ඒ කියන්නේ මනෝ විඤ්ඤාණය තමයි. එතන ස්පාර්ක් වෙන්නේ එතනමයි කියලා කිව්වට ඒක ඇඟ ඇතුලේ කොහෙවත් කියලා පනවන්න බෑ. මොකද ආලෝකයක් තියෙනකොටනේ කණ්ණාඩියට දෙයක් වැටෙන්නේ. ඒක තමයි අපිට පේනවා කියන්නේ. ඇස කියන්නේ ප්‍රතිබිම්බයක්. නහිදං අත්තකතම් බිම්බන් නහිදං පරගතං අග හේතුන් පටිච්ච සම්භූත හේතු බංගා නිරුද්ධති කියුවේ. හේතු ආලෝකයේ හේතු තියෙනකොට තමයි අපිට පෙනීම තියෙන්නේ. අන්ධකාරය පේන්නේ නැහැ. එහෙනම් ඒක ඇඟ ඇතුලේ නෙමෙයි මේ හිත ඇඟ ඇතුලේ පනවන්න බෑ. අපි හිතන්නේ ඒ වුණාට අසුදා පෘථග්ජන හිතන්නේ කොහමද? මේ ධර්මයේ නොදන්න කෙනා හිතන්නේ මේ ඇඟ ඇතුලේ තමයි හිතන්නේ. මේ මොලේ තමයි හිතනවා ඇත්තේ කියලා. එහෙම එකක් නැහැ. ඕක තමයි තාම සියුම් කාරණේ. අපි ඒක පෙන්නුවා ගොඩක් දේශනවල. මේ මොලේ කපනකොට වේදනාවක් නැහැ. අපි පෙන්නුවා ඒක අර කොලිනාර් සෙල්වා මහාචාර්යවරයා ඒක පැහැදිලි කරනවා නේ. විශේෂඥ වෛද්‍යතුමා පැහැදිලි කරනවා ඒක. මේ මොලේ ඇතුලේ මොලේ කපනකොට වේදනාවක්වත් දැනෙන්නේ නැහැ කියලා. එහෙමනම් ඒ හිත එතනයි කියලා පනවන්න බෑ කියලා. යා කියනවා මේ හෘද වස්තුවක් ඩොනේට් කරනවා පිටින් දානවා. බද්ධ කරනවා. එතකොට ඒ හાર્ට් එකේ මොලයක් තියෙනවා කියලා කාටවත් එහෙම පනවන්න බෑ කියලා. ඒක පිළිගන්න බෑ. ඒක ඇත්තටම දැන් ඔය ඔබ දන්නවා රේණුකා චන්ද්‍රලාවදර පොත්වල ලියලා තියෙන්නේ මොලේ තියෙන හෘද වස්තුවේ කියලා. ඒකේ උඩ තියෙන රුධිරය කියලා. තනිකරම
බොරුවක්. එහෙම දෙයක් නැහැ. බුදුන් වහන්සේම දේශනා කළත් නැහැ කොහෙවත්. මේක ඇත්තටම මේ පොත් ලියාගෙන උපකල්පන කරපු එකක් තියෙන්නේ. ඒවා සංකාර ගොඩවල්. එතකොට මේක ඇත්තම පැත්ත තමයි අපිට ප්‍රායෝගිකවම පේන දකින්න මේකට තනක් පනවන්න බෑ කියන එක තමයි සත්‍ය. ඒක තමයි අන්තරීක්ෂය කියන්නේ අන්තරයක් ඇතුලේ සකස් වෙනවා කියන එක. ඒ කියන්නේ ආලෝකයක් තියෙනකොට පේනවා කියන එක. ඉතින් මේක හොඳට මනාකොට දැන් ඔබට පැහැදිලි. අපි හිතාගෙන ඉන්නවා මේ ශරීරයේ ආත්මයක් කියලා. ඒක අපේ මායාවක්, රැවටීමක්. එහෙම දෙයක් නැහැ. මේ ධර්මය තුළ හොඳට ඒක පැහැදිලි කරනවා. මේ බන්ධන සූත්‍රයේ පෙන්නන්නේ මෙන්න මේ බන්ධනය වෙන හැටි. අපි මේ ශාරීරික ආත්මය කියලා බන්ධනයක් කොහොමද හැදුනේ කියන්නේ. දැන් ඒක ඔබට මනාකොට පැහැදිලි. අපි ඒක හොඳටම පැහැදිලි කරා. ඒක අර ඇඟිල්ලක් කපනවා, කකුල් දෙකම කපනවා, අත් දෙකම කපනවා. ඒත් අපි ඉන්නවා කියලා අපි හිතනවා නම් අන්න එහෙනම් සිත තමයි. ඇඟ ඇතුලේ නෙමෙයි මේ සිත කියන්නේ ඇඟේ තියෙන එකක් නෙමෙයි. ඒක අර කෑල්ල කෑල්ල අයින් කරත් හිතනවා. එහෙනම් සිතුවිල්ලයි මම කියලා හිතලා තියෙන්නේ. මේ මගේ කකුල, මේ මගේ අත, මේ ඔක්කොම හිතනවා. එහෙනම් හිත කොහෙද තියෙනවා? ඊට පස්සේ අපි ඕක පනවනවා මොලේ කියලා. එහෙම දෙයක්වත් නැහැ. ඒකට හේතුව මොලේ කපනකොටත් දැනෙන්නේ නැහැ. ඒක අර විශේෂඥ වෛද්‍යවරුන්ගේ අර හෙලිදරව් කරන ඒවා පේනවා. මේ සිත තියෙන තැනක් ඇඟ ඇතුලේ කොහෙවත් නැහැ කියලා. ඔන්න ඕකට අපි එනකොට ඔතන සත්‍යට එනකොට තමයි අපිට සේරම විසදෙන්නේ. අර ප්‍රතිබිම්බේ නහිදං අත්ත කතං බිම්බං නහිදං පරකතං අගං කියනකොට අන්න මේ ප්‍රතිබිම්බයක් කියනකොට තේරෙනවා මේක කොහෙවත් නැහැ කියලා. ඒක තමයි හැමතැනම තියෙන්නේ. අපි ඒක තමයි කතා කරන්නේ. බුදුන් වහන්සේ පේන පිණ්ඩපම් රූපං කියනකොටත් කියන්නේ බුලංච වේදනං කියනකොටත් කියන්නේ මිරිජ්ජ වට්ටේ සංඥා කියනකොට ඒක කද රූපමංච සංඛාරා කියනකොට මා රූපමංච විඥානං කියනකොට මේ තියෙන එකක් කොහෙවත්ම නැහැ. තියෙන දෙයක් කොහෙවත් නැහැ. එතකොට මේක සකස් ඇඟ ඇතුලේ හිතක් තියනවා කියන එක වැරදි. හැබැයි මේක ඕරා එකක් වගේ සකස් වෙනවා. ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස senses 5 senses වල ස්පාර්ක් වෙනවා. ඒකත් එක්කම අපිට උපදිනවා චිත්ත ශක්තිය. ඒ චිත්ත ශක්තිය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඇඟ ඇතුලේ තියෙන හිතක් නැහැ. දැන් පැහැදිලි. ඒක තමයි ඇත්ත. ඔය ඇත්තට ආවොත් තමයි අපි හිතනවා මේ ආත්මය කියන්නේ මෙන්න මේ ශරීරය කියලා. අතර මේක එක ස්ටෙප් එකක් ඒක ඊගාව අධ්‍යයනයේදී ගත්තොත් අපි මේ මේස ඇඳ පුටු දුව ගේ දොර ඒක හන්ද සේරම තියනවා කියලා හිතන එකත් ආත්මයම තමයි. ඒකම තමයි මේ මමයි කියන රූපෙත් කණ්ණාඩියේ දැකලා කවදාවත් අපි අපේ රූපේ දැකලා නැහැ. ඇස් දෙක ගලවලා මෙහෙම බලන්න බෑ. ඔබ කවදාවත් ඔබගේ රුව දැකලා නැහැ. ඔබ දකින්නේ කණ්ණාඩියේ වැටෙන ප්‍රතිබිම්බයේ පමණයි. ඒක ඔබ හිතාගෙන ඉන්නවා මේ මමයි කියලා. ඔබ උදේට හැඩ වෙලා යන්නේ හිතාගෙන හැමෝම මන් දිහා බලනවා කියලා. ඒ කියන්නේ මායාව ඇතුලේ මායාරංගනයක් විතරයි. මේක දෘෂ්ටියක් මායාවක්. දැන් ආත්මයක් ඔය තියෙන ආත්මයක්වත් නැහැ. දැන් શબ્දයක්නේ. අපල් කියන්නේ શબ્දයක්. අපල් කියන શબ્දෙට අර උගන්වනවා කියන්නේ මේ ලෝකෙ ඉපදෙනකොට දරුවා මොකුත් දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් තියෙනවද, නිර්යයක් තියෙනවද, දෙයියෝ ඉන්නවද මොකක්වත් දන්නේ නැහැ. ඔය ඔක්කොම සංඛාරා බොරුවක්. එහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. මේ කොච්චර මොනවා කවුරු මොනවා කතා කරත් මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්, සාන්දිටික ධර්මයක්. මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වෙන ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් ඇත්තද නැද්ද කියලා. අන්න ඒපස්සිකෝ ඕපනයිකෝ එන්න බලන්න කියන්න පුළුවන්. මේ මොහොතේමයි ප්‍රත්‍යක්ෂ ධර්මයේ තුල ඔබ නිවන් දකින්නේ. මේක මේ මැරිලා මේ කොහේ හරි විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයි. මැරලා වෙන එකක් නෙමෙයි. මේ මොහොතේම මේ සිත ඇති වෙනවා නැති වෙනවා පවතින සිතකුත් නැහැ. එන හැම මොහොතෙම අපි අන ෂණික ඇතිවීම නැතිවීම දකිනවා. එතකොට අපිට මරණයක් නැහැ. අන සදා අමරණීයයි. මරණය බොරුවක් වෙනවා. මේ මොහොතෙම ඇති වෙන නැති වෙන ධර්මතාවය අපි දකිනවා. එහෙනම් මේ සිත කියන එක හැම ෂණේම වේගයට ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් පමණයි. සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. මරණයක් කොහෙවත් නැහැ. මරබියක් නැහැ. අන්න සදා අමරණීයයි. මේ මොහොතෙමයි අන්න ලෝතුරුසේ සදා අමරණීයත්වයටපත් වෙන්නේ. එහෙනම් මේ මොහොතෙමයි ඔබට මරණයක් නැහැ කියන්නේ අමරණීයයි. එයමයි සදාතනික සුවය. එතකොට මේ මොහොතෙමයි නිවන් දකින්නේ. මේකමයි නිවන කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. එතනම රාග දේශ මොහ ඡය වේගෙන ගිය තැන ඔබ නිවනටපත් වෙනවා. ඉතින් මේ තමයි පිරිසුදු ශ්‍රී සද්ධර්මය.
ඔබ ඒක අහන්නේ. එතකොට ඒකම තමයි එතකොට මේ බුදුන් වහන්සේ මේ සූත්‍රය තුල පෙන්නන්නේ බන්ධනේ අපි බැඳුනේ කොහොමද? රූපේ ආත්මය කියලා. එහෙනම් අපි නැති දෙයක් අරගෙන තියෙන. රූපං අත්තතෝ සමනුප්පස්සති. රූපවත්තං වා අත්තතෝ සමනුප්පස්ස. අපි හිතනවා මේ රූපේ ආත්මයයි කියලා. අපි හිතනවා මේ රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා. ඒක මායාවක්. සත්‍යක් නෙමෙයි. රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තානං සමනුප්පස්සති අත්තනිවා රූපං සමනුප්පස්සති. දැන් මේ කියන්නේ එකම දේ. හතර ආකාරයට කියනවා. රූපේ තුල ආත්මයක් තියෙනවා, ආත්මය තුල රූපයක් තියෙනවා, රූපේමයි ආත්මය කියන්නේ, ආත්මයමයි රූපය කියන්නේ. රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තානං සමනුප්පස්සති අත්තනිවා රූපං සමනුප්පස්සති. මේ තමයි මායාව. අපි ඊට පස්සේ මොකද කරන්නේ? අජ්ජත් බහිද්දා කියලා ඔක බන්ධනය කරනවා. ඒ කියන්නේ අතන පොත තියෙනවා ඒක දකින්න මම මෙතන ඉන්නවා. අජ්ජත් බහිද්දා. එතකොට මොකද දැන් අපි මායාවේ තවත් අතරමං වෙලා යනවා. හොයාගන්නම බැරි වෙනවා. ඉතින් ඔතන තමයි මිත්‍යා දෘෂ්ටිය. ඕකට තමයි පෘථග්ජනයෝ කියලා කියන්නේ. ඕක සතාසිව්පාවක් තියෙන ලෝකයේ ඇත්ත කරගෙන සියලුම ආගම් තියෙන ලෝකයේ ඇත්ත කරගෙන. මේ සත්‍ය ධර්මය කියන්නේ ආගමක් නෙමෙයි. දැන් අද ඔබ දකිනවා ක්‍රිස්තියානිය මේ ධර්මය අවබෝධ කරනවා, මුස්ලිම් අය මේ ධර්මය අවබෝධ කරනවා. මේක ආගමක් නෙමෙයි. ආගම තියෙන්නේ දෙයක් තියෙන නිසායි. දෙයක් තිබ්බොත් ඒක හොඳ කරොත් හොඳ තැනක නරක කරොත් නරක තැනක අන්න කර්ම විශේෂ සියලු ආගම් වල තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ යේ ධම්මා හේතු භගවතේ සංහේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ කර්මඵලය නෙමෙයි දේශනා කරන්නේ. හේතුඵල ධමයි. හේතුඵල ධම කියන්නේ අන්න පරම සත්‍යයි. පරම සත්‍ය කියන්නේ ආගමක් නෙමෙයි. ආගමක් කරගත්තට වැඩක් නැහැ. ඇයි? කවදාවත් ඒක ඇත්තක් වෙන්නේ නැහැ. ආගම කියන්නේ බොරුවක් නේ. ආගම තුළ තියෙන සංස්කෘතිය සදාචාරය තුළ අර රටක් විදියට ජාතියක් විදියට අර අපිට යන්න ඕනි ෆ්‍රේම් එක රටාව. අපි කොටු ගහනවා. මේ අපි බෞද්ධ මේ අපේ සංස්කෘතිය. අපි මියන්මාරයට ගියොත් ඒ මියන්මාරේ සංස්කෘතියක් තියෙනවා. එතකොට අපි ඉන්දියාවට ගියත් ඉන්දියාවේ හින්දු සංස්කෘතියක් තියෙනවා. ඒගොල්ලෝ කන බොන විදිය, වාඩි වෙන විදිය, අන්න ඒ අනුව ඒගොල්ලෝ ආගමක් කියන එකක් ඒගොල්ලෝම සකස් කරගන්නවා. ඒ සංස්කෘතිය සදාචාර පැවැත්ම සඳහා අර උප්පැන්න සහතිකයට නම දාන. අර ඒකට ඕනි කරන චාරිත්‍ර වාරිත්‍ර අර ඒව තියෙනවා. හැබැයි මේ පරම සත්‍ය එහෙම එකක් නෙමෙයි. දැන් අපි උපමාවක් ගමු. අතන මෙතන එහෙම දෙයක් කොහෙවත් නැහැ. මේස කියලා දෙයක් කොහෙවත් නැහැ. ඒක අර සුදු කෙනෙක් ඇවිල්ලා ටේබල් කියනවා, චීන කෙනෙක් ඇවිල්ලා තව શબ્දයක් දානවා. ඕක කොහෙවත් නැහැ. එතකොට ඒකම තමයි දැන් අපි අර පෙන්නුවේ ඒකයි අර ඇඟිල්ලක් කපනවා කකුලක් කපනවා කවුද දැන හිත තියෙන තැනක් නැහැ හිත කියලා දෙයක් නැහැ මේක ශබ්දයක් වර්ණයයි මේ ශබ්ද වර්ණ එකට එකතු වෙලා වේගයක් තුල සකස් වෙන අර චිත්ත ශක්තියක් විතරයි චුම්බක ශක්තිය විද්‍යුත් ශක්තිය වගේ ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා ඒ තරංගය කියන්නේ කොහෙවත් නැහැ සිරස අල්ලනවා වගේ හිරු අල්ලනවා වගේ දරණ අල්ලනවා වගේ මේකත් ඒ වගේම ශක්ති ස්වභාවයක් විතරයි කියලා පෙන්නුවේ අනේ පරම සත්‍යයි දැන් ඔබ දන්නවා දැන් සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථුවියම අළු වෙලා නැති වෙලා යනවා. එතන මොකද්ද තියෙන්නේ? අභ්‍යවකාශය විතරයි. දැන් ওই තියෙනවා කොහෙද තියෙන්නේ? නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ. දැන් පැහැදිලි. ඇයි බුදුන් වහන්සේ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ කිව්වේ? ඔන්න ඔක නිසායි. ඒකයි මේක ශුඤ්ඤත පටිසංයුත්ත දේශනා කියන්නේ බුද්ධ දේශනා. අනාගතයේ භික්ෂුන් වහන්සේලා මේ ශුඤ්ඤත පටිසංයුත්ත දේශනා නොකිරීමයි බුද්ධ ශාසනය විනාශ වෙන්න හේතුව. බුද්ධ කියන්නේ ශුන්‍යතාවයට. බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලේ නෙමෙයි. ඒතර ඒ ශුන්‍යතාවයට එන එකයි දකින්න එකයි ශාසනයේ බුද්ධ ශාසනය. ඒක කෙනෙක්ගේ සිත ඇතුලේ සකස් වෙන එළිය කොහෙවත් නැහැ. පැහැදිලි. හොඳටම පැහැදිලි. ඒක නිර්මලයි. අති පාරිශුද්ධයි. පරම සත්‍යයි. එහෙම නෙමෙයිද? ඒකාන්තයි. එතකොට දැන් පැහැදිලි. එතකොට ඕරම්බාගේ සංයෝජන කිව්වේ ඔන්න ඔකයි. අපි කිව්වේ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඒක සැකයක් නැති වෙන්න ඕනි. මේ දෘෂ්ටියක් අපි ගාව මේම සකස් වෙන හැටි ගැන හොඳ අවබෝධයක් ඒකට තියෙන්න ඕනි. එතකොට තමයි විචිකිච්ඡාව නැති වෙන්නේ. එතකොට මේවට ඉතින් දැන් ඕන තරම් තියෙනවා අපිට හොඳට පැහැදිලි කරන්න පුළුවන්. බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති කියනකොට බුද්ධේ කංකති කියන්නේ මේ බුද්ධ කියන්නේ ශුන්‍යතාවය කියන්නේ සැකයක් නැහැ. ධම්මේ කංකති කියන්නේ ධර්මතාවයේ දෙයක් නැති බව සැකයක් නැහැ. සංඝේ කංකති කියන්නේ මේ සිතට එන හැම අරමුණකම ඒ ශුන්‍ය ස්වභාවය අනිමිත්තයි ශුන්‍යතාව ප්‍රණීත. අන්න සංඝේ කංකති. අන්න බුද්ධ ආදී අටතෙන් කෙරේ සැකේ නැති වෙනවා කියන්නේ බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, අර පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති. එතකොට එතන කියලා දෙයක් නැහැ, මෙතන කියලා දෙයක් නැහැ. එතකොට දකින්න පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බන්ත අපරන්තේ කංකති.
පටිච්චසමුප්පාද ධම්මේසු කාංකති. සික්ඛේ කාංකති. පටිච්චසමුප්පාද ධම්මේසු කාංකති කියන්නේ දැන් මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධයි. ඒ කියන්නේ මේක එකට එකතු වෙන්නේ නැහැ. පටිච්චසමුපාදය කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස එකට එකතු වෙන එකයි. ඒකනේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. අවිද්‍යාව කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඒක අවිද්‍යාව. ඒක රැවටීම. ඒක තමයි මෝහය. ඒක තමයි අවිද්‍යාව. හැබැයි දෙයක් කියලා ගත්ත එක ඒක සංඛාරා. එතකොට දෙයක් ආවේ කොහොමද? අන්න ශබ්ද වර්ණ එකට එකතු වුණා. දැන් ඔබ දකින්නේ අඹගහ. අඹගහ කියන්නේ මොකද්ද? ඔන්න ඔය රූපේට. එතකොට ඒක ශබ්දයක් නෙමෙයි අඹගහගේ. ශබ්ද. ශබ්දේ වර්ණ එකතු වෙච්ච ගන්න නෙමෙයි. අන්න ඒක තමයි චිත්තය කියන්නේ. දැන් ඔබට කෝල් එකක් දීලා කියනවා පිච්චමල. එතකොට ඔබට පිච්ච මලක රූපයක්ම වෙනවා. දැන් කොහොමද ශබ්දකින් රූපයක් ආවේ? අන්න ඒකයි කිව්වේ ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වුණු චිත්ත තරංගයක් වෙන් කරන්න බෑ. නාමීය රූපයයි විඥානේ. නාම රූප වෙන් කරොත් නිවන් දකලා. සලායතන නිරෝධෝ නිබ්බානෝ. ආයතන වෙන් වුණොත් නිවන් දකිනවා. ඉතින් මහා සුන්දර ධර්මයක් අති සුන්දරයි. ඒක අවබෝධයටපත් වුණාමයි දැනෙන්නේ. කිසිම ඇලීමක් ගැටීමක් බන්ධනයක් නැහැ. පුදුමාකාර තණ්හාවක්, ඉරිසියාවක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව ඉස්සරහා කවුරු හරි හිටියොත් ඒ තමයි. ඔබෙන්තර මමෙක් නැහැ කිව්වේ ඒකයි. අතර මේ ධර්ම සියලු ආගම් වල කියවෙනවා. හැබැයි ඒකේ මූලයේ තියෙන්නේ. ඒ වචන වල තියෙනවා. හැබැයි පොත් ලියාගෙන ඔක්කොම දැන් විනාශ කළා. දැන් ඔක්කොම මරා ගන්නවා. ඇයි කවුරුවත් දන්නේ නැහැ අර මූලයේ කියවුණු පරම සත්‍ය කොහොමද කියන එක. ඒක හොයන්න ඒගොල්ලන්ට ඕන කමක් නැහැ. අර කතන්දර වලට රැවටිලා ඉන්නවා. හැම ආගමකම කතන්දර ගොඩක් තියෙන. වැඩක් නැහැ. සුරංගනා කතා කිය ඉන්නවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ අද බලන්න බුද්ධාගමයි කියලා හින්දුයි කියලා වෙනසක් තියෙනවා. ක්‍රිස්තියානි කියලා වෙනසක් තියෙනවා. ඇත්තටම නෑ ඔය ඔක්කොම බොරු. ඒකින්ද ඔය ඔක්කොම එකට ලියත හැකි ආගම් කියලා. ආගම්. ආගම් කියන්නේ සත්‍යයක් නෙවෙයි බොරුවක්. මිනිස්සුන්ව රවට්ටලා ෆ්‍රේම් එකේ ගැට ගන්න මෝහණය කරන එක. ඒක තමයි හැම ආගමකම කරන්නේ. ඉතින් මේක දකින්න ඕනි මහා නුවණක් තියෙන්න ඕනි මේ පරම සත්‍ය විතරයි ලෝකේ ඉතුරු වෙන්නේ අවසානයේ කියලා හැමෝම දන්නවා මේ සියලු ආගම් බිඳ වැටෙනවා කියලා දන්නවා ලෝකේ දෙයියෝ මෙව්වා කියන්නේ ඒ පට්ටපල් බොරුව කවදාවත් ඇත්ත කරන්නත් බෑ ඒක තමයි සියලු ආගම් වල තියෙන්නේ ඒක කොහොමත් බිඳ වැටෙනවා හැබැයි බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ මේ ලෝකේ පවතින එකක් නෙමෙයි සබහාදහමක් මේ අපි හිතන එකක්වත් සත්‍ය නෙමෙයි කියන එකයි මා රූපමංච විඥානං කියලා කියන්නේ. විඥානේ මායාවට මැවෙන දේවල් සත්‍යක් වෙන්නේ නැහැ. ඒ සත්‍ය නම් අති ගැඹීරයි. ඒකයි දුර්ලභ මනුස්සත්තාන් දුර්ලභ සද්ධාම ශ්‍රවණං දුර්ලභං ප්‍රතිරූපදේශ වාසේස දුර්ලභං ශන සම්පatti. මේ ෂණේ මේ මොහොත විතරයි. මේ මොහොතවත් නැහැ. ඉහළට ගත්ත උස පහළට හෙලන කලින් මේ සිත ඇති වෙනව නැති වෙනව. මැරෙන්නේ සිතද කයද? සිත නැති නිසායි කය වලලන්නේ. ඕනම මොහොතක හුස්ම නැවතුනොත් තමයි සිත නැවතින්නේ. හුස්ම වැටෙනවා කියන්නේ සෙන්සස් ස්පාර්ක් වෙනවා. හුස්ම නවතිනවා කියන්නේ සෙන්සස් ස්පාර්ක් වෙන එක නවතිනවා. අපි කියන එකට මරණයක් කියලා. එහෙම දෙයක් තියනවද? නැහැ. අන්න ඒක අවබෝධ වුණොත් සදා අමරණීයයි. ඇයි ඒ? මර බියක් නැහැ, මරණයක් නැහැ, මැරෙන්න කෙනෙක් නැහැ. අන්න මහා සත්‍යයක් අවබෝධ කරනවා. කොයිතරම් වටිනවද සත්‍ය මේ ලෝකයේ අවසානයේ ඉතුරු වෙන්නේ සත්‍ය දන්නවද නැද්ද කියන අන්න අර කොටස් දෙක විතරයි මේ ලෝකේ කොටසක් ඉන්නවා සත්‍ය අවබෝධය තව කොටසක් ඉන්නවා සත්‍ය නොදන්න ආගම් සේරම බිඳ වැටෙනවා තව බොහෝ කලකින් ඒකේ ආරම්භයේ දැන්ටම පටන් අරගෙන යනවා බොහෝ කලකින් දකින්න ලැබෙයි අපි එච්චර කාලයක් ඉන්නේ නැහැ නමුත් මේ සබහාදාම කාටවත් බොරු කරන්න බෑ ඒකයි කිව්වේ සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථුවිය සම්පූර්ණයෙන්ම අළු වෙලා අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ. එතකොට කො අපි? ඔය හිතන දෘෂ්ටි ඔක්කොම දෘෂ්ටි පුදුමාකාර දෘෂ්ටි ගොඩක්. ඒ කියන්නේ මේ ලෝකේ ජනගහනය කෝටි 800ක් ඉන්නවා නම් කෝටි 800ම තමන්ගේ සිත්වල මායාවල් රැවටිලා ඉන්නේ. හැමෝම කියනවා අර තියෙන අරක තමයි පෙන්වන්නේ. එයා එයාගේ හිත ඇතුලේ තියෙන එක පෙන්වනවා. මෙයා මෙයාගේ හිත ඇතුලේ තියෙන එක පෙන්වනවා. හැමෝම හිතනවා එළියේ තියෙන ඒවා කියලා. එළියේ ඒව නැහැ. එළියේ ඒව නැහැ. ගේ ගිනි ගන්නවා. එතකොට මේසේ පුටු ඇඳන් ඔක්කොම ගිනි ගන්නවා. මොනවද ඉතුරු වෙන්නේ? දුමක් වගේ උඩ යනවා. කො සබාදාව විතරයි. අපි ඔය හිතන එකක්වත් සත්‍යයක් නෙවෙයි බොරු ගොඩක් විතරයි. මෙන්න මේකයි මෙතන තියෙන වටිනාම දේ මේ බන්ධනේ කැඩෙන්නේ ඔය සත්‍ය දැක්කොත් පමණයි. එතකොට මේ බන්ධන සූත්‍රය පෙන්නන්නේ මෙන්න මේ රූපෙට බැඳෙන එකයි රූපෙට බැඳෙන්නේ සත්‍ය නොදන්න නිසා. බැඳුනේ උපදී බැඳුනේ මියයි බැඳුනේ මෙලොවක් ඇත පරලොවක් ඇත කියලා හිතයි. අන්න ඒ කෙනයි මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නේ.
සූත්‍රයේ අන්තිමටම තියෙන දැන් මේ පළවෙනි ඡේදයේ අන්තිමටම තියෙන ඒ ටික තමයි. ඒතකොට එතන පෙන්නනවා අපර අපාරදස්සී කියන්නේ පාරදස්සී. දැන් මේ අපාරදස්සී කියන්නේ මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියන එකයි. අතිරදස්සී අපාරදස්සී බන්දෝ ජායති. අන්න තියනවා කියලා හිතුවොත් අන්න තියනවා කියලා ගන්නවා. හිතාගෙන ඉන්නවා. බන්දෝ මීයති මැරෙනවා කියලා හිතෙනවා. ඉපදෙනවා කියලා ජායති ඉපදෙනවා කියලා හිතෙනවා. මීයති මැරෙනවා කියලා හිතෙනවා. අයි මම ඉන්නවා කියලා හිතෙනවා. දෙයක් තියනවා කියලා හිතෙනවා. බද්දෝ ඊගාට කියනවා අස්මා ලෝකා පරං ලෝකං ගච්ඡති. දැන් බැඳුනේ මෙලොවක් ඇත පරලොවක් ඇත. දැන් මැරෙන්නේ මරලොව යන්නේ ඉපදෙන්නේ කතා ගොඩක් ඇත. දැන් මේ කතාව තමයි කියන්නේ. බැඳුනේ ඉපදේයයි සිතයි මියේයයි කියලා සිතයි. ඔවුන් මායාව තුල රැවටි දුක් විඳී. ඔවුන්ට මරණයක් ඇත. ඔවුන් මරබියේ ලතෝනිතියයි වේදනාවෙන් දඟලයි. ඇයි දෘෂ්ටිය තුල සිරවි දුක් විඳී. අන්න දුකෙන් මිදෙන මග කියන බුදුන් වහන්සේ සත්‍ය හෙළි කරනවා. බැඳුනේ මෙලොවත් පරලොවට යේයයි කියනු ලැබේ. තියනවා කියලා ගත්තොත් පරලොවක් තියනවා කියලාත් ගන්න. මෙලොවක් තියනවා කියලා ගත්තොත් පරලොවකුත් තියනවා කියලා ගන්න. දැන් තේරෙනවා. මේ තමයි සත්‍ය ධර්මය. දැන් මේ විදිහට පෙන්නනවා. දැන් අපි රූපේ කතා කරේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන සියල්ල මේ විදිහට පෙන්නනවා. දැන් ආත්ම වශයෙන් දකි විඥානේ ආත්ම වශයෙන් දකි විඥානේ තර විදිහටම කියනවා. විඥානයක් හෝ ආත්මය දකි ආත්මය හෝ විඥානය දකි විඥානයේ ආත්මයක් තියෙනවා කියලා හිතයි. මෙසේ අසෘතවත් පෘථග්ජන සංසාර වර්තේ ඒ කියන්නේ සසර දිය වලල්ලක් ඒ කියන්නේ සසර වටයක් කරකිනවා. වට්ටම් වට්ටදී අර ඒ විදිහටමයි නාම රූප විඥානනේ මෙතන ආරම්භයකනේ. ඒකනේ මෙතන මහා නිධානේ යෝනිය එතනනේ. ඒ කියන්නේ අපි දෙයක් තියනවා කියලා එළිය ගන්නවා. දෙයක් තියනවා කියලා එළිය ගත්ත දෘෂ්ටිය නිසා තමයි මුළු සසර කතාවම තියෙන්නේ. ඒකයි මෙතන සංසාර වටේ කරකිනවා කියන එක කියන්නේ. ඉතින් ඒක සූත්‍රේනොත් ඒ විදිහටම ඔතන ස්කන්ධ කියලා ගන්නකොට පැහැදිලි කරනවා. ස්කන්ධ කියලා කියන්නේ අතරම මේක අතරම සංඛාරයක් බව දකින්නයි. ඒ කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි අපේ සිතුවිල්ලක් බව දකින්නයි. ඒකයි වේදනා සංඥා සංකාර මේ විදිහට පැහැදිලි කරන්නේ. හැම සූත්‍රයකම මේක ඔබට දකින්න ලැබෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම ද විඥාන ආයතනේ අපි පොඩ්ඩක් ඒ විදිහටම කියන්න ගත්තොත් විඥානං අත්තතෝ සමනුප්පස්සත විඥාන වත්තං වා අත්තානං අත්තනීවා විඥානං විඥානස්මින් වා අත්තානං අයං උච්චති භික්ඛවේ අසුතවා පෘථග්ජනෝ විඥාන බන්ධන බද්දෝ සන්තර බාහිර බන්ධන බද්දෝ අතිර දස්සී අපාර දස්සී බද්දෝ ජායති බද්දෝ මීයති බද්දෝ අසමා ලෝකා පරං ලෝකං ගච්ඡති. ඉපදෙනවා මැරෙනවා කියලා හිතනවා. මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියලා දෘෂ්ටිය තුල සිර වෙනවා. අන්න හේතුඵල දහමෙන් තොරව කර්මඵල භූමිය තුල බුද්ධ ධර්මයේ නැහැ කිව්වේ අන්නේ නිසායි. බෞද්ධ ධර්මයේ තියෙන්නේ භවයක් දෙයක් නැති බව දකින තැනයි බෞද්ධයෙක් වෙන්නේ. භව නිරෝධයේ දකින්න එකයි බෞද්ධ කියන්නේ. එහෙනම් අපි හිතන හැම දෙයක්ම නැති බව දකින්න එකයි බෞද්ධයෙක් කියලා කියන්නේ. එහෙනම් බෞද්ධයා කියන්නේ දෙයක් නැති බව දකින්න එකයි. එහෙමනම් ඒ කෙනාට බෞද්ධයක් කියන්නේ හේතුඵල ධහම තුළ ඇත්තටම ඔහුට මරණයක් නැහැ, මරබියක් නැහැ. ඔහු සියල්ලෙන් මිදිලා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතය වෙලා මහා සාන්ත සුවයකටපත් වෙනවා. සබ්බුපති පටිනිස්සග්ගෝ මෙතෙක් ඔබ කාලයක් තිස්සේ අර අල්ලගත්ත තියනවානේ මේවා තියනවා අරවා තියනවා කියලා ගොඩවල් සබ්බුපති පටිනිස්සග්ගෝ අන්නේ සියලු උපාදාන උපදි ගොඩ අතහැරිලා යනවා. සබ්බුපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ අන්න නිවන් මාර්ගට. සියල්ල අතහැරෙන තැන සිතුවිලි වලින් මේවා ගැට ගැහිලා තියෙන්නේ. අපි දරුවා ඉන්නවා කියලා හිතනවා. අපි ඔක්කොම හිතාගෙනයි ඉන්නේ. හැබැයි අපි හිතන තැන එහෙම අපි සිතුවිල්ලකින් දුක් විඳින්නේ, සැප විඳින්නේ. හොඳයි කියලා සැප විඳිනවා, නරකයි කියලා දුක් විඳිනවා. හැබැයි ওই අන්ත වලින් මිදෙනවා මේ සත්‍ය අවබෝධ වුණොත් අන්න මහා සාන්ත සුවයකටපත් වෙනවා. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. අන්නේයි නිවන් මාර්ග. ඉතින් මේකේ දැන් බුදුන් වහන්සේ අර අසෘත පෘථග්ජන කෙනා ගැන කිව්වා වගේම කියනවා ශ්‍රුතවතාර ශ්‍රාවකයා සත්‍ය දකින්න කෙනා ගැන ඊගාව ඡේදේ. මහණෙනි බුද්ධ ආදී ආර්යයන් දන්නේ අන්න ආර්ය භූමිය අඳුනනවා. දෙයක් නැති බව දකිනවා. සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු
අන්න සත්පුරුෂ ධර්මයේ දකිනවා. සුතවත් ආර්ය ශ්‍රාවකතමේ අන්න සත්‍ය දැනගත් ආර්ය ශ්‍රාවකයා. රූපේ ආත්ම විසින් නොදකි. රූපේ ආත්මය කියලා ගන්නෙ නෑ. රූපවත් හෝ ආත්මේ නොදකි. ආත්මේ හෝ රූපේ නොදකි. රූපේ හෝ ආත්මේ නොදකි. මහණෙනි ඒ රූපේ ආත්මය කියලා නොගත්ත ඒ සියල්ලෙන් මිදුණු අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ සියල්ලෙන් මිදිලා මහා සාන්ත සෝයයකටපත් වෙනවා. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක රූප බන්ධනයෙන් මිදුනේ වේ. රූප බන්ධනයෙන් නොමිදුනේ නම් ඕරම්භාගයේ සංයෝජන සහිත උද්දම්භාගයේ සංයෝජනයෙන් බැඳුනේ සසර වට දිය වට කැරකේ. දක්නේ ඒ නිර්වාණ පාරේ දක්නේ යයි කියනු ලැබේ. ඒ කියන්නේ ඕරම්භාගයේ සංයෝජන උද්දම්භාගයේ සංයෝජන ඒ සසර වටේ කියන එක ඒ නිර්වාණ වටේ දකින්නේ මේ සත්‍ය දැකලා මිදුනොත් විතරයි. එතනින් ඒ සසර වට කැරකෙනවා. ඒකෙන් මිද වැටෙනවා සත්‍ය දකින්නකොට. හේ සියලු දුකෙන් මිදුනේයයි කියනු ලැබේ. දවක සූත්‍රයෙන් අපි බලමු. සුතවාච කෝ භික්ඛවේ අරිය ශාවකෝ අරියානං දස්සාවි සප්පුරිස ධම්මේසු සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුප්පස්සති. න රූපවත්තං වා අත්තානං න අත්තනීවා රූපං න රූපස්මින් වා අත්තානං අයං උච්චති භික්ඛවේ සුතවාරිය ශාවකෝ න රූප බන්ධන බද්ධෝ න සන්තර බාහිර බන්ධන බද්ධෝ තීර දස්සී පාරදස්සී පරිමුත්තෝ සෝ දුක්ඛ ස්මාති වදාමි. අන්න සියලු දුකෙන් මිදෙනවා. මෙලවත් මිදලා පරලොවත් මිදලා සියලු දුකෙන් මිදෙන මේ සත්‍ය දකින්න ඒ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා. එතකොට මේ විදිහටම වේදනා සංඥා සංකාර මේ විදිහටම පැහැදිලි කරලා විඥානෙත් ඒ විදිහටම පැහැදිලි කරනවා. සසර දුකෙන් මිදෙන්නේ මේ සත්‍ය දක්නා කියලා. හොඳයි. එහෙමනම් මේ රූපේ අපි රැවටිලා ඉන්නේ මේ රූපේ එකයි බුදුන් වහන්සේ ගොඩක් වෙලාට අපිට දකින්න ලැබෙනවා. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා රූපං අත්තතෝ සමනුපස්සති. බුදුන් වහන්සේ අහනවා